नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පින්වත්නි අපි පසුගිය දිනෙහි විපංච විඥානයන් පිළිබඳව කතා කළේ. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා අපි කොටින් ඒවා සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඒවා සමග යෙදෙන වේදනාවන් සමග ඒවා නම් කරන විට අකුසල විපාක චක්කු විඥානාදිය උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ඝාන විඥානය, උපේක්ෂා සහගත જીවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය කියලා නම් කරනවා. ඒ අකුසල විපාක පංච විඥානයන්. ඊළඟට කුසල විපාක පංච විඥානයන් නම් කර තිබෙන්නේ එලෙසමයි කාය විඥානය හැර. උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ඝාන විඥානය, උපේක්ෂා සහගත જીවහා විඥානය, සුඛ සහගත කාය විඥානය. අකුසල විපාකවලදී දුක්ඛ සහගත කාය විඥානය, කුසල විපාකවලදී සුඛ සහගත කාය විඥානය. එපමණයි ඒ විපංච විඥානයන් අතර නම් කිරීමේදී වෙනසකට තිබෙන්නේ. එහෙම නැත්නම් ඒ සිත් නම් කර තිබෙන්නේ එකම අයුරකින්. එක කොටසක් අකුසල විපාක, අනිත් කොටස කුසල විපාක. එහෙම අකුසල විපාක පංච විඥානයක් තිබෙනවා. කුසල විපාක ඒවට කියනවා අහේතුක කුසල විපාක කියලා. දැන් ඒ සිත් 10ම ලැබෙන්නේ ඉන්නේ අහේතුක සිද්ධාට අතර. අහේතුක සිද්ධාටක් ගැනම මා මුලින් සඳහන් කළා. ඒවට අහේතුකයි කීවේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන ඒ හේතුන් අතුරෙන් එකද හේතුවක්වත් සමග නොයෙදෙන බැවින් ඒවාට අහේතුක සිත්ය කියලා නම් කර තිබෙනවා. එතන ඒ හේතු කියන එකෙන් අදහස් කරන්නේම ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන ඒ හේතු. ඒවා සමග නොයෙදෙන බැවින් මේවාට කියන්නේ අහේතුක සිත් කියලා. ඒ සිද්ධාට අතුරෙන් 10ක් පමණයි අපි පසුගිය දිනෙහි විස්තර කළේ. තව සිත් තිබෙනවා 8ක්. එයින් පළමු කොට කියන්නට තිබෙන්නේ ඒ විපාක සිත්. කීපයක් ගැන. සම්පටිච්ඡන සිත්ය, සම්තිරණ සිත්ය කියන ඒ විපාක සිත් ගැන. එයින් සම්පටිච්ඡන සිද්ද අකුසල විපාක සම්පටිච්ඡනයකුත් කුසල විපාක සම්පටිච්ඡනයකුත් කියලා දෙකක් තිබෙනවා. ඒ වාද නම් කර තිබෙන්නේ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ.
අකුසල විපාක වලත් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක වලත් එනවා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ සිතෙන් කෙරෙන ක්‍රියාවම මුල් කරගෙනයි ඒ සිත නම් කර තිබෙන්නේ. දැන් චක්කු විඥානාදිය නම් කර තිබෙන්නේ ඒ සිත් ඇතිවෙන්නා වූ ద్వාරය නැත්නම් වස්තුව මුල් කරගෙන. අපි කියවා චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං. චක්සුස නැමැති චක්සු ප්‍රසාදය නැත්නම් චක්කු වස්තුව ඇසුරු කොට ඇතිවන්නා වූ දැනීම සිත චක්කු විඥානය. ඒ විදිහට ඒ සිත ඇතිවන ස්ථානය මුල් කරගෙන ඒවා නම් කරලා තිබෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. ඒවායින් කෙරෙන කෘත්‍යය මුල් කරගෙන නෙවෙයි. කෘත්‍යය අදහස් කරගෙන නෙවෙයි. ඒවායින් කෙරෙන කෘත්‍යය කියන්නේ ඒ කෙරෙන වැඩි. ඒ කෘත්‍යය නම් චක්කු විඥාණයෙන් කරන්නේ දැකීම. ඒකට කියනවා දර්ශන කෘත්‍යය කියලා. සෝත විඥාණයෙන් කරන්නේ ඇසීම. ඒක ශ්‍රවණ කෘත්‍යය. ගාහන විඥාණයෙන් කරන්නේ ආග්‍රහණය කිරීම. ඊට කියන්නේ ගායන කෘත්‍යය. જીවහා විඥාණයෙන් කරන්නේ රස දැන ගැනීම. ඒක සායන කෘත්‍යය. කාය විඥාණයෙන් කරන්නේ ස්පර්ශ කිරීම. කියන්නේ පොට්ටබ්බාරම්මණය ගැනීම, පොට්ටබ්බාරම්මණය ස්පර්ශ කිරීම. ඒකට කියන්නේ පුසන කෘත්‍යය. ඒ කෘත්‍යයේ වශයෙන් ගත්තම ඒකට කියන්නේ පුසන කෘත්‍යය. ස්පර්ශ කිරීම කියන එකයි තේරුම. අනේ ඒ කෘත්‍යය මුල් කරගෙන නෙවෙයි ඒවා නම් කර තිබෙන්නේ. ඒවා ඇතිවන්නා වූ වස්තුව මුල් කරගෙන. චක්කු වස්තුව මුල් කොට චක්කු විඥානය කියලා නම් කරනවා. සෝත වස්තුව මුල් කරගෙන සෝත විඥානය කියලා නම්. ඒකයි චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං, සෝතස්මින් උප්පන්නං විඥානං සෝත විඥානං ඔය ආදි වශයෙන් ඒවා නම් කරතියි. ඒ විදිහට නෙවෙයි මේ ළඟට දැන් අප කතා කරන්නට යන සිත නම් කර තිබෙන්නේ. එයින් කෙරෙන කෘත්‍යයම සලකාගෙනයි එයට නම් දී තිබෙන්නේ, නම් කර තිබෙන්නේ. සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. පාලි වචනේ උපේක්ඛා සහගතං සම්පටිච්ඡන චිත්තං කියලා. ඒ අභිධර්මාර්ථ සංග්‍රහය එන්නේ. උපේක්ෂා සහගත කියන එකේ තව අපට කතා කරන්නට කාරණයක් නැහැ. ඒ වේදනාව පිළිබඳව අප කතා කර තිබෙනවා. උපේක්ෂා වේදනාවෙන් යුක්තයි මේ සිත. සම්පටිච්ඡනේ කියන්නේ පිළිගැනීම කියන එක. ඒ පිළිගන්නේ කුමක්ද? චක්කු විඥාණයෙන් දක්නා ලද රූපාරම්මණය. සෝත විඥාණයෙන් දැනගන්නා ලද ශබ්දාරම්මණය. ගාහන විඥාණයෙන් දැනගන්නා ලද ගන්ධාරම්මණය. જીවහා විඥාණයෙන් දැනගන්නා ලද රසාරම්මණය. කාය විඥාණයෙන් දැනගන්නා ලද පොට්ටබ්බාරම්මණය. මේ කියන අරමුණ පිළිගැනීම. ඒක තේරුම් ගන්නට තරමක් දුරට අප දැන සිටිය යුතුයි. චිත්ත නියාමය කියන එක. චිත්ත නියාමයයි කියන්නේ සිත් පිළිබඳව ඇතිවීමේ පිළිවෙලක් තිබෙන. ඒ සිත් ඇතිවීමේ පිළිවෙල ඉක්මවලා සිත් ඇතිවන්නේ නැහැ. යම්කිසි පිළිවෙලකට ඒ සිත් උපදිනවා. ඒ පිළිවෙලකට උපදනා වූ සිත් පිළිබඳ කතාව විස්තරය තමයි චිත්ත වීථිවලදී අප ඉගෙන ගන්න. ඒ චිත්ත වීථි ගැන කතා කරන අවස්ථාවකදී මේ පිළිබඳ හොඳටම විස්තර කරන්නට සිදුවනවා. මේ අවස්ථාවේදී අප දැනගත යුතු තිබෙන්නේ මේ සිතේ ස්වභාවය පමණයි. මේ සිත අනිත් සිත් වලින් වෙන් කර ගැනීම වශයෙන් ඒ තේරුම් ගත යුතු තිබෙන්නේ ඒ චක්කු විඥානය කියන ඒ සිතෙන් යම් රූපාරම්මණයක් දකින්න ලද්දේද ඊට අනතුරුවම උපදනා වූ මේ සම්පටිච්ඡන සිතෙන් ඒ දුටු රූපාරම්මණය පිළිගන්න. ඒ පිළිගැනීම වශයෙන් උපදනා සිතටයි සම්පටිච්ඡන සිතේ කියන්නේ. ඒ සම්පටිච්ඡන කියන වචනේ තේරුමත් ඒකයි, පිළිගැනීම. පිළිගන්නා සිත. ඒක නිදර්ශනයකින් උපමාවකින් දක්වනවා නම් හරියට
ඒ උපමා කියන ඒවා මේ පින්නතුන් දන්නවා උපමා කියන ඒවා සර්ව සම්පූර්ණ නෑ උපමේයට. ඒ කියන්නේ ඒ උපමාවෙන් යමක් අදහස් කරනු ලැබේ නම් ඒ අදහස් කරන දෙයට හැම අයුරකින්ම ගැලපෙන්නේ නෑ උපමාව. උපමාව එක කරුණකින් පමණ යමක් තේරුම් ගන්නටයි යොදන්නේ. අපි මූණ සඳ වගේ කිව්වම එයින් අදහස් කරන්නේ නෑ හරියට මූණ හඳ වගේමයි කියලා. එහෙම මූණක් නම් මෙතරම් ලස්සන වෙන එකක් නෑ. අන්න ඒ වගේ ඒ උපමාව එක විදිහකින් තේරුම් ගන්නට ඕන. දැන් මේ සම්පටිච්ඡන සිත පිළිබඳව උපමාවක් දක්වනවා නම් කියත හැකි යම් කිසිවෙක් අපි ගනිමු යාචකෙක් ගෙදරකට පැමිණ යම් ආහාරයක් ඉල්ලා සිටින මට කණ්ඩ දෙයක් දෙන්න. ඒ ගෙදර අය ඒ තැනැත්තාට යම් කිසිවක් දෙනවා. ඒ දෙනකොට ඒ තැනැත්තා දෙනකොටම මේ කුමක්ද මේක හොඳද මේක නරකද ඔය ආදී දෙයක් සොයන්නේ නැහැ. ඒ දෙන දේ පිළිගන්න බාර ගන්න. අන්න එහෙම බාර ගැනීම වශයෙන් පිළිගැනීම වශයෙන් කෙරෙන කෘත්‍යයකුයි මේ සම්පටිච්ඡන සිතෙන් කෙරෙන. ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේ අරමුණු පිළිවෙලින් දැනගන්නා සිත තමා අර චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා නම් කරනවා. ඒ එක එක සිතකට පස්සේ තමා මේ සිත උපදින්නේ සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ ඒ දුටු රූපය පිළිගැනීම මාත්‍රය. අසු ශබ්දය පිළිගැනීම මාත්‍රය. ආග්‍රහණය කළ ගන්ධය පිළිගැනීම මාත්‍රය. රස දැනගත් ඒ රසය පිළිගැනීම මාත්‍රය. ස්පර්ශ කරන ලද පොට්ටබ්බය පිළිගැනීම මාත්‍රය. ඒ පිළිගනු ලබන්නේ ඉෂ්ඨාරම්මණයක් වෙන්නට පුළුවන්. ඒකනේ දැන් චක්කු විඥාණය ඉෂ්ඨ රූපාරම්මණය දකිනින් උපදනා චක්කු විඥාණය කුසල විපාක චක්කු විඥාණයයි කියලා අප දැනගත්තා. අනිෂ්ඨ රූපාරම්මණයක් දකිනින් ඇතිවන්නා වූ චක්කු විඥාණය අකුසල විපාක චක්කු විඥාණයයි කියලා දැනගත්තා. ඒ ඉපදුණු විඥාණය පහළ වූ විඥාණය චක්කු විඥාණය නම් ඒක අකුසල විපාක චක්කු විඥාණය නම් එයින් අප දැනගන්නේ ඒ අකුසල විපාක චක්කු විඥාණයෙන් දුටුවේ අනිෂ්ඨාරම්මණය ඉෂ්ඨ රූපාරම්මණයක් නෙවෙයි. ඒ අනිෂ්ඨ රූපාරම්මණයක් දකිමින් හටගත් චක්කු විඥාණය ඇතිව නැති වුණාට පස්සේ ඊළඟටම ඇතිවන්නා වූ සිත තමා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතින්ද පිළිගන්නේ අර චක්කු විඥාණයෙන් දුටු රූපාරම්මණය. දැන් අපේ කතාවට අපි කීවේ ඒ දක්නාලද රූපාරම්මණය අනිෂ්ඨ රූපාරම්මණය. ඒ අනිෂ්ඨ රූපාරම්මණයක් ගෙන උපන් බැවින් මේ චක්කු විඥාණය අකුසල විපාක චක්කු විඥානය. අකුසල විපාක නම් ඒ චක්කු විඥානය ඊට අනතුරුව උපදනා වූ සම්පටිච්ඡන සිත පිළිගැනීම වශයෙන් උපදනා ඒ සම්පටිච්ඡන සිත අකුසල විපාක සම්පටිච්ඡන. මොකද ඒ සිතෙන් පිළිගන්නේ ඒ චක්කු විඥාණයෙන් දුටු රූපයමයි. ඒ චක්කු විඥාණයෙන් දුටුවේ අනිෂ්ඨ රූපයක්. ඒ නිසා ඒ අනිෂ්ඨ රූපය පිළිගැනීම වශයෙන් උපදනා සම්පටිච්ඡන සිතද අකුසල විපාක සම්පටිච්ඡන. චක්කු විඥාණයෙන් දුටු රූපය ඉෂ්ඨ රූපයක්. හොඳ රූපයක්. එවිට අප දන්නවා චක්කු විඥානයේ කුසල විපාක චක්කු විඥානය. කුසල විපාක චක්කු විඥානයට අනුතුරුව උපදනා වූ සම්පටිච්ඡන සිතද කුසල විපාක සම්පටිච්ඡන සිත. එතකොට ඉෂ්ඨ රූපාරම්මණයක් දකිමින් උපදනා චක්කු විඥානයට අනුතුරුව උපදනා වූ සම්පටිච්ඡන සිතද කුසල විපාක සම්පටිච්ඡන සිත. ඒ ඉෂ්ඨ රූපාරම්මණය පිළිගැනීමෙන් උපදනා බැරි. අනේ ඒ විදිහට තේරුම් ගන්නට ඕන. එහෙම ඒ අරමුණ වශයෙන් තිබෙන බෙහෙදේ හේතු කොටගෙන තමා අපට මේ කුසල විපාක සම්පටිච්ඡනය මේ අකුසල විපාක සම්පටිච්ඡනය කියලා වෙන්කොට සලකාගත හැක්කේ. එහෙම නැත්නම් ඒන් කරන්නේ ක්‍රියාව ගතොත් ක්‍රියාවේ නම් වෙනසක් නැහැ. සම්පටිච්ඡනයමයි දෙකෙන්ම කරන්නේ. අනේ විදිහට තේරුම් ගන්න ඒ සම්පටිච්ඡන සිත.
ඒවා පිළිබඳ විස්තර මීට වඩා තේරුම් ගන්නට පුළුවන් වෙනවා අප තව දුරටත් ඉගෙනගෙන යනකොට චිත්ත වීති වලදී. ඊළඟට ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ අප ඉගෙන ගන්නේ දැන් ඔය සම්පටිච්ඡන සිත් දෙකම ගැන කතා කළයි කියා සලකන්න. ඊළඟට එන්නේ සම්තීරණ සිතේ කියන්නේ. අකුසල විපාක සම්තීරණ තිබෙනවා එකක්. කුසල විපාක සම්තීරණ සිත් තිබෙනවා දෙකක්. අනේ නිසා ඒ පිළිබඳව ටිකක් වැඩි කතා කරන්නට වෙනවා. අකුසල විපාක සම්තීරණ සිතෙන් කෙරෙන්නේ අර අනිෂ්ඨ රූපාරම්මණය හෝ ශබ්දාරම්මණය හෝ ගන්ධාරම්මණය හෝ රසාරම්මණය හෝ පොට්ටබ්බාරම්මණය හෝ පිළිගනිමින් ඇති වූ සම්පටිච්ඡනයට අනතුරුව ඒ අරමුණම තීරණය කරන්නාක් මෙන් හරියට ඒ හොඳ නොහොඳ විමසන්නාක් මෙන්. එහෙම කියන විට ඒ හොඳ නොහොඳ විමසන්නාක් මෙන් ඇතිවන සිතක්ය තීරණය කරන්නාක් මෙන් ඇතිවන සිතක්යයි කියන විට කෙනෙකුට වැරදි හැඟීමක්ද ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ අරමුණ පිළිබඳ විශේෂ විභාග සලකා බලන සිත් වලින් කෙරෙන තීරණයක් ලෙස එය. එහෙම ගත්තොත් කාරණය තේරුම් ගත්තා වන්නේ නැහැ. මෙහි එන සම්තීරණයක් විපාක සිතකින් කෙරෙන කෘත්‍යයක්. විපාකයක්. ඒ විපාක කියන ඒවා ජවන කෘත්‍ය සිදු කරන සිත් නෙවෙයි. අපි යමක් පිළිබඳව සිතලා කල්පනා කරලා විමසලා යම් තීරණ ගන්නකොට සිත් රාශියක් උපදින. බොහෝ සිත් උපදින. ජවන් සිත්යේ කියන කුසල් වේවා අකුසල් වේවා සිත් රාශියක් ඉපදිලා කෙරෙන වැඩක් වෙනවා ඒ තීරණය. එහෙම එකක් නෙවෙයි මෙතෙන්දී දක්වන තීරණය. එය උදු මේ දක්නා ලද රූපාරම්මණය පිළිගැනීමට අනුතුරුව ඒ ඉෂ්ඨ රූපය නම් ඉෂ්ඨ වශයෙන් අනිෂ්ඨ රූපය නම් අනිෂ්ඨ වශයෙන් තීරණය කරන්නාක් මෙන් ඇතිවන්නා වූ සිත. ඒක විපාක සිත. යම් මේකයි තේරුම් ගන්නට. ඒ සිත ඉපදීම කෙරෙහි අපට යම් කිසි මේ ආකාරයකින් මේ බලපෑමක් කරන්නට බෑ. ඒ සිත පිළිබඳ වූ බලපෑමක් අපට කරන්නට බෑ. ඒ බැරි කීවේ චක්කු විඥාණයෙන් දක්නා ලද්දේ අනිෂ්ඨ රූපාරම්මණය. ඒ අනිෂ්ඨ රූපාරම්මණය චක්කු විඥාණයෙන් දැන ගැනීම පිළිබඳව අපට පෑ හැකි කිසි බලයක් නැහැ. මොකද ඒ රූපාරම්මණය දුටු මතින්ම එය දැනගැනීමෙන් උපදනා වූ සිත හටගත්තා. ඒක අපේ ඕනෑකම නිසා ඇති වුණු දෙයක් නෙවෙයි. අපි හිතාමතා ඇති කරගත්ත තත්වයක් නෙවෙයි. ඒ වගේමයි සම්පටිච්ඡනය කියන එකත් එලෙසමයි සම්තීරණ. ඒ බලපෑමක් කරන්නට බෑ. එතන. ඒ නිසා ඒක දක්වන්නේ විපාක සිතක්. විපාකයේ කියවේ අපි කියවනේ විපාකයේ කියන්නේ කුසල හෝ අකුසලයක විපාකයක්. ඒක යම්කිසි ඒ විපාකයේ කියන එක ඇතිවීම සඳහා අවශ්‍ය වන හේතු කරුණු රාශියක් අතුරෙන් ප්‍රධාන කාරණය වන එක සිදුවී අවසන්. ඒ සිදුවී අවසන් කිව්වේ යම්කිසි කර්මයක්. කර්මයකගේ විපාකයක් වශයෙන්ුයි මේ විපාක සිත් උපදින. එතකොට අකුසල විපාක චක්කු විඥාණය අකුසල කර්මයකගේ විපාක වශයෙන් උපදනා වූ චක්කු විඥානය. ඒ පිළිගනිමින් ඇතිවන්නා වූ සම්පටිච්ඡනය ඒ අකුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සම්පටිච්ඡනය. ඊළඟට ඒ තීරණය කරමින් උපදනා වූ සම්තීරණය ඒ අකුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සම්තීරණය. අන්න එහෙම අකුසල විපාක හා කුසල විපාක වශයෙන් උයි මේ සම්තීරණ ලැබෙන්නේ. සම්තීරණ. ඉතින් කුසල විපාක සම්තීරණය සිත් දෙකක් තිබෙනවයි කීවේ. අකුසල විපාක සම්තීරණය උපේක්ෂා සහගත සම්තීරණ සිත කියලා නම් කරා. කුසල විපාක සම්තීරණ ඒ තිබෙනවා උපේක්ෂා සහගත සම්තීරණයක් කියා එක තව තිබෙනවා
සෝමනස්ස සහගත සම්පීරණයක් කියන්නේ. ඒකයි වෙනස. සෝමනස්ස සහගත සම්පීරණ සිත, උපේක්ෂා සහගත සම්පීරණ සිතේ කියා සම්පීරණ සිත් දෙකක් තිබෙනවා කුසල විපාක වශයෙන් ලැබෙන. එයට කරුණු දක්වන්නේ ඒ ඉෂ්ඨ රූප, ඉෂ්ඨ ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා ඉෂ්ඨ මධ්‍යස්ත, අති ඉෂ්ඨ කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉෂ්ඨ මධ්‍යස්තය කියන්නේ ඒවා හොඳයි. නමුත් ඊටත් වඩා හොඳ දෙයක් වෙතොත් ඒවාට කියනවා අති ඉෂ්ඨ කියලා. ඊටා හොඳ කියලා. ඊටා හොඳ කියන මේ ભેදයක් දක්වනවා අර ඉෂ්ඨ අරමුණු පිළිබඳ. හොඳ අරමුණු පිළිබඳ. නිදර්ශනයකට නැත්නම් කාරණයක් වශයෙන් දක්වනවා නම් බුදුරජාණන් වහන්සේ ගේ රූප කාය සම්පත්තිය ගැන සැලකෙන විට උන්වහන්සේ තා ලෝකෙහි දර්ශනීය රූසපුවක් ඇතිව සිටි උතුමාණන් වහන්සේ. එතකොට කෙනෙක් රූපාරම්මණයක් දකිමින් නැත්නම් අරමුණු කරමින් කෙනෙකුට චක්කු විඥානය ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දක්නා තැනැත්තාටත් ඒ විදිහේ චක්කු විඥානයක් තමයි ලැබෙන්නේ. උපේක්ෂා සහගත චක්කු විඥාන. අති ඉෂ්ඨ රූපාරම්මණය. ඒ අති ඉෂ්ඨ රූපාරම්මණය ගනිමින් උපදනා වූ ඒ චක්කු විඥානය උපේක්ෂා සහගත චක්කු විඥානයි. කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානයි. ඊළඟට ඒ පිළිගනිමින් උපදනා ඒ රූපාරම්මණය පිළිගනිමින් උපදනා වූ සම්පටිච්ඡනය කුසල විපාක සම්පටිච්ඡන. ඒ අති ඉෂ්ඨාරම්මණය තීරණය කරමින් ඇතිවන්නා වූ සම්තීරණ සිත මේ අවස්ථාවේදී ඒ අති ඉෂ්ඨ රූපාරම්මණයක් තීරණය කරමින් උපදනා වූ සම්තීරණ සිත බැවින් එය සෝමනස්ස සහගත සම්තීරණ සිත වෙනවා. එහෙම නැතුව ඉෂ්ඨ මධ්‍යස්ථ රූපාරම්මණයක් ගනිමින් නම් ඒ සම්තීරණ සිත උපදින්නේ එවිට ඇතිවන්නේ උපේක්ෂා සහගත සම්තීරණ සිත. අන්න ඒ විදිහට ඒ වෙනස තේරුම් ගන්නට තියෙනවා. අති ඉෂ්ඨ රූපාරම්මන, අති ඉෂ්ඨ ශබ්දාරම්මන. දැන් මේ පිනතුන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී උන්වහන්සේගේ හඬ ඒ ධර්මය තේරිලාත් වන්නට පුළුවන් නොවිත් වෙන්නට පුළුවන්. ඒත් උන්වහන්සේගේ මිහිරි හඬ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයේ කියන ඒ මිහිරි හඬ අසන ත්‍රිසංගත සතුන් පවා බොහෝම ඊට කන් යොමු කරමින් සිටින. ඉතින් ඔවුන්ටද සෝත විඥානයේ කියන ශබ්දය දැනගැනීමේ, ශබ්දයේ ඇසීමේ සිත උපදිනවා. ඒ ඇසීමේ සිත ඉපදුනාට පසු ඊට අනතුරුව උපදිනවා එය පිළිගන්නා වූ සම්පටිච්ඡනය. ඔවුන්ටද ඊට අනතුරුව මේ බුදුරජාණන් වහන්සේගේ අති මధుර හඬ පිළිගැනීම වශයෙන් උපදනු ඒ සම්පටිච්ඡනයට අනතුරුව උපදනා වූ සම්තීරණය. ඒ අති ඉෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා සිතක් බැවින් එයද සෝමනස්ස සහගත සම්තීරණය වෙනවා. අන්න එහෙම ඒ සෝමනස්ස සහගත සම්තීරණ සිත උපදින්නේ අති ඉෂ්ඨාරම්මණය ගනිමින්ය කියන එක. ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන. අරමුණු පහයි. ඒ අරමුණු පහ අතුරෙන් යම්කිසි අරමුණක් අති ඉෂ්ඨ වශයෙන් නම් ලැබෙන්නේ ඒ අති ඉෂ්ඨාරම්මණය තීරණය කරමින් උපදනා වූ සම්තීරණ සිත සෝමනස්ස සහගත සම්තීරණ සිත බවත් ඉෂ්ඨ මධ්‍යස්ථ අරමුණක් නම් තීරණය කරන්නේ උපේක්ෂා සහගත සම්තීරණ සිත බවක් තීරණය. අනේ එහෙම ඒ සම්පටිච්ඡන සිත් හා සම්තීරණ සිත් කියන ඒවා ගත්තම සම්පටිච්ඡන සිත් දෙකක් ලැබෙනවා. සම්තීරණ සිත් තුනක් ලැබෙනවා. සම්තීරණ සිත් තුනක්. අකුසල විපාක 1යි, කුසල විපාක 2යි. සම්පටිච්ඡන සිත් 2යි, අකුසල විපාක 1යි, කුසල විපාක 1යි. එතන ලැබෙනවා සිත් 5ක්. ඒ සිත් 5ක්
කලින් කී සිත් 10ක් එකතු වුණාම 15ක් වෙනවා. ඒ 15 එක්කොට කතා කරන විට ඒ 15 එකටගෙන දක්වන විට අපි ඒවාට කියන්නේ අහේතුක විපාක සිත් 15 කියලා. මතක තබා ගන්න. ඒවා නම් කරන්නේ අහේතුක විපාක සිත් 15. ඊළඟට ඒවා දෙකට වෙන් කරලා ඒවා ගැන කතා කරන විට මුල් 7ට අප කියනවා අකුසල විපාක සිත් 7යි කියලා. එවිට අප කියන්නේ නැහැ අහේතුක අකුසල විපාක සිත් 7යි කියලා. එහෙම කියන්නේ නැහැ. ඒ ඔක්කොම එකට අරගෙන කතා කරන විට අප කියනවා අහේතුක විපාක සිත් 15. ඊළඟට අකුසල විපාක පමණක් වෙන්කොටගෙන ඒවා නම් කරන විට අප කියන්නේ අකුසල විපාක සිත් 7 කියලා. ඇයි අහේතුක කියන වචනය මුලින් යොදන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් ඇති වෙතොත් ඊට දිය යුතු පිළිතුර කුමක්ද? සහේතුක අකුසල විපාක නැති බැවිනි. සහේතුක අකුසල විපාක කියලා කොටසක් නැහැ. අකුසල විපාක සියල්ලම අහේතුකයි. ඉතින් මේ අහේතුක කියලා විශේෂයෙන් නම් කරන්නට වන්නේ තව ඊට වඩා වෙනස් සහේතුක විපාකත් තිබෙනවා. එහෙම කොටසක් නැති බැවින් අකුසල විපාක සිත් 7 අකුසල විපාක සිත් 7ක් කියන එකමයි ඒ විදිහටමයි නම් කරන්නේ. අහේතුක වචනය යොදන්නේ නැහැ. කුසල විපාක ගැන එහෙම නෙවෙයි. දැන් අපි කිව්වා 15ක් එතන සිත්. ඒ සිත් 15ට අපි කිව්වා අහේතුක විපාක සිත් කියලා. එයින් 7ක් වෙන් කරගෙන ඒවා අකුසල විපාක සිත් 7යි කියලා නම් කොට ඉතිරි 8 වෙන වශයෙන් දක්වන විට කියන්නේ අහේතුක කුසල විපාක සිත් 8 කියලා. එම කිව්වේ ඇයි? සහේතුක කුසල විපාක කියලා කොටසක් තිබෙන බැරි. ඒවට කියනවා අහේතුක කුසල විපාක. ඒවා 8ක් තිබෙනවා. දැන් ඒ කාර්යය මතක ඇති මේ පින්වත්න්ට. ඊළඟට එන්නේ ක්‍රියාසිත කියලා 3ක් තිබෙනවා. ඒවාටත් පොදුවේ කියන්නේ අහේතුක ක්‍රියාසිත 3යි කියලා. අහේතුක ක්‍රියාසිත 3. දැන් මේවා ක්‍රියාසිත කියලාම නම් කර තිබෙනවා. අහේතුක ක්‍රියාසිත. ඒ කිවේ ඒ වෙන්කොට දක්වන විට. නමුත් ඒවා එක එකක් නම් කර තිබෙන්නේද ඒ සිත් වලින් කෙරෙන කෘත්‍යයෙන්. ඒ සිත් වලින් කෙරෙන කෘත්‍යය සලකන. කොහොමද ඒවායේ නම් උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත. උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත. ඒ උපේක්ෂා කියන එක වේදනාව ගැනමයි එතන ඉන්නේ. මධ්‍යස්ථ වේදනාව. සොම්නසත් නෙවෙයි, දොම්නසත් නෙවෙයි. ඒ සොම්නස් දොම්නස් කියන මේ දෙකට ඇතුළත් නොවන මධ්‍යස්ථ වින්දනය තමයි, මධ්‍යස්ථ විඳීමයි උපේක්ෂා වේදනා කියන්නේ. මේ සිත් තුනෙන් දෙකකම ලැබෙන්නේ ඒ උපේක්ෂා වේදනා. ඊළඟට පංචද්වාරා වජ්ජන කියන වචනයක්. පංච කියන්නේ පහට, ద్వාර කියන්නේ දොරටු වලට. පංචද්වාර කියන්නේ දොරටු පහ. ඒ දොරටු පහ මොනවද? චක්ඛුද්වාර, සෝතද්වාර, ඝානද්වාර, જીවහාද්වාර, කායද්වාර කියන මේ දොරටු පහ. ඇස, කන, දිව, නැහැය, ශරීරය.
පාලියෙන් චක්කු සෝත ඝාන જીවහා කාය කියා නම් කරන්නේ ඒ වස්තු පහ නැත්නම් ප්‍රසාද රූප පහ ඒවාට ඉන්ද්‍රිය පහක් කියලා කියනවා. චක්කු කිවැසට අපි ඉගෙන ගන්නනේ චක්කු විඥාන ආදිය ගැන කතා කරද්දී කීවයවා අන්න ඒ ඇස නැමැති දොරටුව චක්කු ద్వාරය කන නැමැති දොරටුවයි සෝතද්්වාරය ධානය නැමැති නැත්නම් නැහැය නැමැති දොරටුව ඝානද්්වාරය දිව જીවහා නැමැති ద్వාරය දොරටුව જીවහාද්්වාරය කය ඒ කය ප්‍රසාදේ මේ යම් යම් දේවල් ගැටුනම දැනීමක් ඇතිවන්නේ කයෙහි යම් ඒ ප්‍රසාදේ කාය ප්‍රසාදේ කාය ద్వාරේ අනේ ඒ දොරටුව කාය ద్వාරය. එහෙම දොරටු පහක් දක්වන. මොනවටද ඒවා දොරටු වන්නේ කියලා බලන්න. දොරටුවක් තිබෙන්නේ යම් තැනක අපි ගනිමු ගෙයක දොරටුවක් තිබෙන්නේ ගෙදරට ඇතුළු වන්න ගෙදරින් පිටවන්න. ඒක ద్వාරයක් දොරටුවක්. ඒ වගේ මේවා දොරටු මොනවටද දොරටු? ඒත් ඇතුළු වීමටයි පිටවීමටයි. ඇතුළු වන්නේ මේ දොරටු වලට අභිමුඛ වන ඒ දොරටු ඉදිරියට එන ඒ දොරටුවන් වල ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පිළිවෙලින් ඇස නැත්නම් චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියන මේ දොරටු වලින් ඇතුළු වෙනවා. හරියට ඇතුළු වෙනා වගේ තමයි මේවා මේ ඇසෙහි ගැටෙන්නේ රූප, කනෙහි ගැටෙනවා ශබ්ද, නැහෙහි ගැටෙනවා ගන්ධ, දිවෙහි ගැටෙනවා රස, කයෙහි ගැටෙනවා පොට්ටබ්බ. ඒ ගැටෙනවා කියන්නේ ඒවට යොමු වෙනවා. එහෙම වුණාම මොකද වන්නේ? ඒ ඇසෙහි ගැටුණු රූපෙහි එල්බගෙන සිත් උපදිනවා. කනෙහි ගැටුණු ශබ්දෙහි එල්බගෙන සිත් උපදිනවා. නැහෙහි ගැටුණු ගන්ධෙහි එල්බගෙන සිත් උපදිනවා. දිවෙහි ගැටුණු රසෙහි එල්බගෙන සිත් උපදිනවා. කයෙහි ගැටුණු පොට්ටබ්බෙහි එල්බගෙන සිත් උපදිනවා. ඒ උපදින සිත් හරියට මේ දොරටුවෙන් පිටවෙන සිත් වගේ. නැත්නම් මේ දොරටුවෙන් ඇතුළු වෙන සිත් වගේ. ඒ දොරටු නැත්නම් අපි මෙහෙම ගනිමු. යම් කෙනෙකුගේ ඇස් නැහැ, ඇස් දෙක නැහැ. ඒක නැත්තාට රූපාරම්මන යම් කෙනෙකුගේ ඇස් දෙක නැහැ. ඒ තැනැත්තාගේ එක දොරටුවක් නැහැ. චක්සුද්්වාරය නැහැ. එතකොට චක්සුද්්වාරයේ ගැටෙන රූපාරම්මන කියන කොටස ඒ අරමුණ ඔහුට දැනගන්නට බෑ. ඒ මක්නිසාද මේ දොරටුව නැති බැරි. ඒ දොරටුවෙන් පිටවන නැත්තම් ඇතුළු වන අරමුණ නැති බැවින් ඒ අරමුණෙහි එල්බගෙන ඇතිවන සිත් උපදින්නේ නැහැ. රූපාරම්මනේ අරමුණු කරන්නා වූ සිත් ලැබෙන්නේ නැහැ. වර්ණ රූපය. ඒකයි රූපාරම්මනේ කියන්නේ. ඇසෙහි ගැටෙන වර්ණ රූපය. වර්ණය. ඒ අරමුණු කරමින් උපදනා සිත් උපදින්නට උවමනා කරන දොරටුව නැහැ. ඒ නිසා ඒ දොරටුවෙන් පිටවන සිත් එකක්වත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා. යම් කිසි කෙනෙකුගේ ඒ සෝත ප්‍රසාදේ නැත්නම් සෝතද්්වාරය නැත්නම් ඒ තැනත්තාට සිදුවන්නේ නැත්නම් ඔහුගේ තත්වයක් ඒකයි. ඒ සෝතද්්වාරයේ ගැටෙන ශබ්දාරම්මණෙහි එල්බගෙන හටගන්නා සිත් උපදින්නේ නැහැ. අන්න ඒ විදිහට ඒ නිසා ඒවා දොරටුවන්නේ ඒ අරමුණු වලටත් ඒ අරමුණු වල එල්බගෙන පහළවන්නා වූ සිත් වලට. ඒ නිසා සිත් නම් කරන විට අපි ඉදිරියේදී දැනගන්නවා චක්සුද්්වාරික සිත්, සෝතද්්වාරික සිත්, ගාහනද්්වාරික සිත්, જીවහද්්වාරික සිත්, කායද්්වාරික සිත්, මනෝද්්වාරික සිත් ආදී වශයෙන් ඒ ద్వාරයන්ගේ වශයෙන් සිත් නම් කරති. එහෙම ඉගෙන ගන්න. මේවා සිත් ඇතිවීමේ දොරටු. දොරටු. මෙන්න දැන් අපි තේරුම් ගත්තා පංචද්වාර කියන මේ කාරණා.
රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පහට පිළිවෙලින් ඇතුළු වීමට දොරටු වැනි බැවින් ඇස, කන, දිව, නැහැය, කාය ප්‍රසාදේ නැත්නම් කය කියන මේවා ద్వාර කියන නමින් දැක්කේ. ඒ වගේම ඒ ඇතුළු වන්නා වූ රූපාරම්මනාදී ඒ අරමුණු වල එල්බගෙන මේ සිත් ඇතිවන බැවින් මේවා ඒ සිත් ඇතිවීමේ දොරටුසේද දක්වන. එබැවින් පංචද්වාරයි කිව්වේ සිත් හට ගන්නා. අපි එහෙම ගනිමු. සිත් හට ගන්නා දොරටු පහ. ඒ දොරටු පහ නැත්නම් ඒ පංචද්වාරික සිත් උපදින්නට බෑ. එක එක ద్వාරයක් නැත්නම් ඒ ద్వාරික සිත් උපදින්නේ නැහැ. එතකොට පංචද්වාරා වජ්ජන කියලා නමක් මේ සිතෙහි තිබෙන්නේ. පංචද්වාරා වජ්ජන. පංචද්වාරයේ කියන එක තේරුම් ගත්තා. දොරටු පහ කියන එකයි වචනාර්ථය. එයින් දක්වන්නේ ඇස, කන, දිව, නැහැය, ශරීරය කියන මේ ద్వාර පහ. ආවජ්ජනයි කියන්නේ ඒක තේරුම් ගන්නට පුළුවන් වන පරිදි කියනවා නම් මෙනෙහි කිරීම කියලායි දක්වන්නට තිබෙනවා. ඒකට මානසිකාර කියන වචනයක් යොදලා තිබෙනවා. මේ පින්නතුන්ට මතක ඇති මා පසුගිය දිනෙහිදී චක්කු විඥානය ඇතිවීමට වමනා කරන කරුණ දක්වන තැනදී කීවා චක්සු ප්‍රසාදය, රූපාරම්මණය, ආලෝකය, මානසිකාරය කියලා කරුණු හතරක් වමනා කරනවා. ඒ කරුණු හතරේ සාමග්‍රිය සිදු වූ කල්හි චක්කු විඥානය කියන සිත උපදිනයි. එහෙම නැතුව හුදු ඇස පමණක් ප්‍රමාණවත් නැහැ චක්කු විඥානය උපදින්න. හුදු රූපාරම්මණය පමණක් ප්‍රමාණවත් නැහැ චක්කු විඥානය ලැබෙන්න. ආලෝකයේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ චක්කු විඥානය ඇතිවීමට. මානසිකාරයේ වුවත් ප්‍රමාණවත් නැහැ චක්කු විඥානය ඇතිවීමට. මේ හතරම ඕන. ඒ හතරෙන් එකක්වත් නැතිව චක්කු විඥානය කියන සිත උපදින්නේ නැහැ. එයින් අර කරුණු තුන අපට පැහැදිලි. චක්කු ප්‍රසාද. දැන් අපි ඒක දැනගත්තා මේ චක්සු ප්‍රසාදය කියන්නේ අපි ව්‍යවහාරෙහි කියන ඇස. ඒක මා ඒ පිළිබඳ විස්තරයක් පසුගිය දිනෙහි කීවා. ඇස. රූපාරම්මණය කීවේ මේ අපට ඕන තරම් දක්නට ලැබෙන වර්ණය, වර්ණ රූපය, රූපාරම්මණය. ඊළඟට ආලෝකය කියපු එකක් අපිට තේරෙනවා මේ තියෙන ආලෝකය. ඒ චක්සු ප්‍රසාදය ආශ්‍රිත වූ ආලෝකයකුත් තිබෙනවා. ඒ වගේම රූපාරම්මණය ආශ්‍රිත ආලෝකයකුත් තිබෙනවා. ඒ ආලෝකය නැත්නම් දැන් මෙතන වද ආලෝකය නැත්නම් අපට මේ සමහර දෙයක් පැහැදිලිව දකින්නට බෑ. කළුවර වේලාවක නම් කොයිතරම් හොඳට ඇස් දෙක තිබුණත් ඒ ආලෝකේ නැති හේතුවෙන් හොඳටම දන්න දෙයක් වුණත් අසුවල් තැන තියෙනවයි කියලා දකින්නට බෑ. දකින්නට බෑ. ඒ ආලෝකය චක්කු විඥානය ඇතිවීමට තාම අවශ්‍ය දෙයක්. ඒක මේ ප්‍රකෘතෝපනිශ්‍රය ප්‍රත්‍යය කියලා නිශ්‍රය ප්‍රත්‍යය වෙන මේ උපනිශ්‍රය ප්‍රත්‍යය වෙන බලවත් හේතුවක්. ඒක නෙමෙයි අපට ඕන කරන්නේ මෙතෙන්දි දැනගන්නට මේ කාරණයට අදාළ මානසිකාරය කියන එක. මානසිකාර කියන වචනය එහි තේරුම නම් මනස කියන්නේ සිතෙහි කියන තේරුම. මානසිකා තබ්බා කියන්නේ මානසිකා තබ්බා ඒ කියන්නේ මෙනෙහි කළ යුතුය කියනවා. ඒ කියන්නේ සිතෙහි කළ යුතුය මානසිකා තබ්බා. මෙනෙහි කළ යුතුය කියන්නේ ඒකමයි. මානසිකා තබ්බා. මෙනෙහි කියන්නේ සිතට. සිතෙහි කියන්නේ. මන කියලා කියන්නේ සිතට. එතකොට මානසික කිව්වේ සිතෙහි. කාර සිතෙහි කිරීම කියන එක. වචනාර්ථ වශයෙන්. එයින් අදහස් කරන්නේ කුමක් කියලා බලන්න. දැන් මානසිකාරය නිසා තුනක් දක්වනවා. අපි අභිධර්ම ඉගෙන ගන්න විට මානසිකාර තුනක් ගැන කතා කරන්නේ. එකක් ආරම්මන පටිපාදක මානසිකාරය.
වීති පටිපාදක මනසිකාරය. යවන පටිපාදක මනසිකාරය. එහෙම මනසිකාර තුනක් ගැන කතා කරනවා. ආරම්මන පටිපාදක මනසිකාරයයි කියන්නේ චෛතසිකයකට. ඒක මනසිකාර චෛතසිකය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන තැන එන්නේ ඒ ආරම්මන පටිපාදක මනසිකාරය කියන. කොතෙක් සිත් ඇති වෙලා නැතුව ගියත් නැවත නැවතත් සිත් ඇති වෙනවා අරමුණ ගනිමින් සිත් ඉතිරි. අන්න එහෙම අරමුණ ගැනීමෙහි යොදවන ආරම්මන පටිපාදක මනසිකාරය කියලා චෛතසිකයක් තිබෙනවා. ඒක නෙවෙයි මෙතන මනසිකාරය කියලා ගත්තේ චක්කුප්පසාද රූපාරම්මන ආලෝක මනසිකාර කියන තැන ඒ මනසිකාරය නෙවෙයි. ඒ මොකද හැම සිතකම මනසිකාරය තියෙනවා. දැන් අපට උපදනා වූ වෙන සිත් නූපදන අවස්ථාවලදී ගලාගෙන යන ජල ප්‍රවාහයක් මෙන් එකකට අනතුරු එකක් වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ඒ භවාංග චිත්ත පරම්පරාව. ඒ භවාංග සිතෙහිද මනසිකාරයේ තිබෙනවා. මනසිකාරයේ තියෙනවා. ඒ භවාංග සිතක් ඇති වෙලා නැති වෙනවා නැවතත් ඇති වෙනවා. අන්න ඒ මනසිකාරයෙන් කරන්නේ නැවත අරමුණ ගැන්නෙහි යොදවාලන ධර්මය චෛතසිකයක් වූ මනසිකාරයේ හැටියට ගන්න. වීති පටිපාදක මනසිකාරයයි මෙතන ගැනෙන්නේ. වීති පටිපාදක මනසිකාරය. දැන් මම මේ පින්නතුන්ට භවාංග සිත ගැන කතා කළා. මීට ඉස්සෙල්ලා මම ඒ ගැන කතා කළේම නැහැ. මම පරිස්සම් වුණා ඒ ගැන කතා නොකරන්නට. භවහංග සිතේ කියන්නේ මේ නොසින්ද පැවතගෙන යන චිත්ත පරම්පරාව. මේ අප එක එක්කෙනා පිළිබඳව තිබෙනවා. ඒක ගැන තේරුම් ගන්නට මේ පටිසන්ධි ආදිය ගැන ටිකක් දැනගන්නට ඕන. අපි මේ ඔක්කොම විස්තරයට මේ අවස්ථාවේදී බසින්නේ නැහැ. යන්තමින් කියන්නේ අප මේ භවයේ ප්‍රතිසන්ධිය ලැබුවේ ගිය જાතිෙහි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයෙන් උපදවන ලද විපාක සිත. ඒ කියන්නේ ගිය જાතිෙහි මරණාසන්න අවස්ථාවේදී අප කර තිබුණු ඒ જાතියේ ඊට පෙර කර තිබුණු කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයක් විපාක දීම සඳහා එළඹ සිටියා. ඒ මරණාසන්න අවස්ථාව. ඒ භවයෙන් අපි චුත වුණා. ඒ චුතියට අනුතුරුවම මේ භවයේ ප්‍රතිසන්ධිය ලැබුණා. මේ භවයේ ප්‍රතිසන්ධිය වන්නේ ඒ විපාක දීමට එළඹ සිටි කර්මයෙහි විපාක. ඒකට විපාකය කියන්නේ විපාක සිතක්. ඒ විපාක සිතත් ඒ සමග උපදනා චෛතසිකත් ඒ කර්මයෙන් උපදවන ලද කර්මජ රූප කියන ධර්ම සමූහයක් කොටින් කියනවා නම් පංචස්කන්ධයක් ඒ ප්‍රතිසන්ධි අවස්ථාවේදී ලැබුණා. ඒ ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණා වූ විපාක සිත තමාට අයත් කෘත්‍ය වූ ප්‍රතිසන්ධි කෘත්‍ය සිදු කොට නිරුද්ධ වෙනවා. ඒ අපට යම් සිත් උපදිනව නැති වෙනවා. තව සිතක් උපදිනව නැති වෙනවා. ඒ විදිහටයි සිත් ඇති වෙවි යන්නේ. ඒ වගේ ප්‍රතිසන්ධි සිතට කල යුතුව තිබුණු වැඩක් තිබුණා. කෘත්‍යයක් තිබුණා. ඒ කෘත්‍යය තමයි ඒ වර්තමාන භවය අලුත් භවය පහල කරගෙන. ඒ සිතේ කාලය තුලදී සිදු කළා. ඒ සිතේ කාලය තුලදී සිදු වූයේ ඒකයි. ඒක තමයි ප්‍රතිසන්ධිය. නම්නෝනේ අර ಜಾති සංජාති ඔක්කාන්ති අභිනිබ්බත්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති කියන දක්වන
තන එනවා ඔය ප්‍රතිසන්දි. ඒ ප්‍රතිසන්දිසිත ඊට අයත් ආයු කාලයක් තියෙනවා. හැම සිතකටම ආයුෂයක් තියෙනවා. ඒකට කියන්නේ චිත්තක්ෂණය කියලා. උපාද තිති භංග කියන කුඩාක්ෂණ තුනකින් යුක්තයි ඒක චිත්තක්ෂණයක්. අන්න ඒ බඳු චිත්තක්ෂණයක කාලයක් තුලයි මේ ප්‍රතිසන්ධි කියන නම ලබන්නේ ඒ සිත, ඒ විපාක සිත. ඒ කාලය ගත වූ හැටියේම ඒ සිත නිරුද්ධ වෙනවා. ඒ සිතෙන් කරපු වැඩේ ඉවරයි. ඒ අලුත් භවයක් පහළ කළා. ඊළඟට වන්නේ මේ පහළ වූ භවය නැති නොවි පැවතගෙන යාමට අර කර්මයෙන් ඉපද වූ ඒ විපාක සිත නැවත නැවතත් උපදින. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති. ඒ විදිහට පරම්පරා වශයෙන් ඒ සම්තති වශයෙන් නැවත නැවතත් උපදින. අන්න එහෙම නැවත නැවතත් ඉපදගෙන යන ඒ මුලින් හටගත්ත අන්න ගත් අවස්ථාවේදී ප්‍රතිසන්දිසිතයයි කියනු ලැබු ඒ විපාක සිතම නැවත නැවතත් මේ භවය තුලදී ඊට අයත් කෘත්‍ය වන මේ භවය නොසිඳ පැවතගෙන යාමට ඉවහල් වෙමින් පවතීද ඒ සිතටයි කියන්නේ භවාංග සිතය. ඒ සිත ගැන මේ පිනතුන අහලා. ඒ සිත අපට වෙන සිත් නූපදනා හැම අවස්ථාවකදීම පවතී. වෙන සිත් ඉපදුනාම ඒ වෙන සිත් ඉපදී අවසානයේදී නැවතත් භවාංග සිතයි ඇතිවන්නේ. ඒ විදිහට භවාංග සිත් පරම්පරාව යන එකකට අනුතුරු එකක් වශයෙන් ඉපදගෙන යනවා. මෙන්න මේ භවාංග සිත පිළිබඳව ඒ භවාංග සිතෙන් ගනු ලබන අරමුණ අත්හර වෙලා අලුත් අරමුණකට සිත් පරපුර හැරවීම සඳහා තමයි මේ ආවර්ජන සිත වමනා කරන්නේ. එහෙම නැත්නම් භවාංග සිතේ අරමුණෙහිම ඉල්බගෙනයි සිත පැවතගෙන යන්නේ. භවාංග සිතේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණ අපි ඉගෙන ගන්නවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ තුනෙන් යම්කිසි එකක් හැටියට ඒ එක එක්කෙනාගිට ඒ මරණාසන්න අවස්ථාවේදී ඉදිරිපත් වූ අරමුණේ හැටියට අපි කියනවා ඒක කර්මය ආරමුණු කරමින් ඇතිවන්නා වූ භවාංග සිතක්. එහෙම නැත්නම් කර්ම නිමිත්ත ආරමුණු කරමින් ඇතිවන භවාංග සිතක්. එහෙම නැත්නම් ගති නිමිත්ත ආරමුණු කරමින් ඇතිවන භවාංග සිතක්. ඒ නිමිත්ත නැත්නම් ඒ අරමුණ භවාංග සිත මේ භවය තුලදී පැවතගෙන යන අවස්ථාවේදී ඒ අරමුණේ වෙනසක් වන්නේ නැහැ. ඒ අරමුණමයි භවාංග සිතට තිබෙන්නේ. ඒ අරමුණ හැර වෙන අරමුණක් ගැනීමට භවාංග සිතට බෑ. මෙන්න ඒ తත්වයේ එසේ තිබියදී තමයි අලුත් අරමුණු මේ ద్వාර වලින් ඇතුළුවන් ඇහෙන් රූප, කනින් ශබ්ද, නෑහින් ගන්ධ, දිවෙන් රස, කයින් පුට්ඨබ්බ, තව මනෝද්වාරෙහිම ගැටෙන ධම්මාරම්මන කියලා කොටසකුත් තිබෙනවා. මෙන්න මේවා මේ දොරටු වලින් ඇතුළු වෙනවා. එහෙම ඇතුළු වුණාම අර භවාංග සිතත් පැවතගෙන යද්දි මේ අලුත් අරමුණෙහි එල්බගෙන සිත් උපදින්නට විදිහක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. චිත්ත නියාමයක් නැහැ එහෙම. චිත්ත නියාමයට විරුද්ධයි ඒක. සිත් තිබෙන්නේ එක්කෙනෙකුට එකවරකදී එකයි. දෙකක් නැහැ. සිත් දෙකක් උපදින්නේ නැහැ. ඇහි උපදනා සිතයි කනේ උපදනා සිතයි කියලා දෙක එකවර උපදින්නේ නැහැ. අපිට එකවර උපදින බවක් පේනවා. එහෙම වන්නේ නැහැ. සිත බොහෝම වේගවත් ධර්මයක් නිසා වේගවත් කියන්නේ ඒ ඉක්මන් ප්‍රවෘත්තියක් සිතේ තිබෙන්නේ. සිතතරම් වේගවත් තවත් ධර්මයක් කොහෙවත් නැහැ. නාහං භික්කවේ ආඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතෙහිදං භික්කවේ චිත්තං යාවං චදං භික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. තරම් වේගව ඉක්මන් ප්‍රවෘත්තියක් වහා පෙරෙන ඇති වෙනව නැති ඒ ඇති වෙන නැති වෙන. එතකොට එහෙම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් පැවතගෙන යන මේ සිත් වල තිබෙන වේගවත්කම හේතු කොටගෙන අපට හිතෙනවා එකවරකට අපි නොඑක් සිත් උපදවාගෙන ඉන්නයි. එහෙම කරන්නට පුළුවන් කමක් කාටවත්. එකවරක තිබෙන්නේ එක සිතයි.
නමුත් සිත් රාශියක් හැටියට පේනවා හේතුව අර ඉක්මන් ප්‍රවෘත්ති. මේ දිනතුන් දන්නවනේ ගිනි පෙනෙල්ලක් අතේ තියාගෙන ඒක වේගයෙන් කරකැවුවම ඒ ගිනි පෙනෙල්ලේ නැති ගිනි වලල්ලක් බලන එක්කෙනෙකුට පේන්නේ නේ. කවුරු හරි කිව්වොත් එතන ගිනි වලල්ලක් තිබෙනවයි කියලා ඒක ඇත්තක් නෙවෙයි. අර ගිනි පෙනෙල්ල එක එක තැන දිස් වෙනවා. ඒක කඩලා බලන්නට ඒක වෙන් කර දැකීමේ ශක්තියක් හැකියාවක් අපට නැති බැරි. මේ එක එක තැන පෙනෙන ඒත් වේගයෙන් එක එක තැනට මාරු වී යන ඒ ගිනි පෙනෙල්ලම ගිනි වලල්ලක් හැටියට පේන්නේ. අන්න ඒ වගේ මේ වේගයෙන් ගලාගෙන යන එකකට අනුතුරු එකක් වශයෙන් ගලාගෙන යන මේ චිත්ත ධාරාව අපට පේනවා එකක්. එහෙම නැත්නම් එකවරට බොහෝමයක් හුඟක් එහෙම කමක් නැහැ. සිතින් ගන්නේ එකවරකට එක අරමුණයි එක අරමුණක් ගෙනයි එක සිතක් උපදින්නේ. චිත්ත වීතියක එහෙම ඒ අරමුණේ එල්බගත් සිත් එකකට අනුතුරු එකක් වශයෙන් ඉපදගෙන යනවා. එහෙම වන්නට භවාංග සිත තිබියදී බෑ. භවාංග සිත තිබියදී බෑ. භවාංග සිත නැතිව අරමුණු ගන්නටත් බෑ. ඒ මොකද නොසින්ද පැවැත්ගෙන යන චිත්ත පරම්පරාව ඕනම කරන එක. එහෙම නැත්නම් එහෙම චිත්ත පරම්පරාවක් නැත්නම් මේ අලුත් අරමුණේ එල්බ ගන්නට සිතක් නැහැ. ඒ නොසින්ද පැවැත්ගෙන යන චිත්ත පරම්පරාව හැටියට භවාංග සිත යද්දී යම් කිසි අරමුණක් ඇසෙහි ගැටෙනවා කනෙහි ගැටෙනවා ඔය කොයි හරි අරමුණ ඒ ద్వාරයක ගැටෙනවා. ඒ ගැටුණු කල්හි ඒ අරමුණ මේ මනෝද්වාරයේද ස්පර්ශ කරනවා නැත්නම් අරමුණ මනෝද්වාරයේද ගැටෙනවා. එවිට වන්නේ මනෝද්වාරයේ වූ ඒ භවාංග සම්තතිය සෙලවි භවාංග ඉපදීම නවතී. භවාංග ඉපදීම නැවතීමට අනතුරුව තමයි ඊට අනතුරුවමයි මේ ආවර්ජන සිත උපදින්නේ. ඒ ආවර්ජන සිතෙන් කරන්නේ කුමක්ද? අර ගැටුණු රූපාරම්මණයට සිත් හරවන. සිත් ඒ කියන්නේ හැරෙනවා. මේ සිතෙන් කරන්නේ ආවර්ජන සිතෙන් කරන්නේ අලුතෙන් ආපු අරමුණට හැරෙන බව. එක්කෝ රූපයකට එහෙම නැත්නම් ශබ්දයකට ගන්ධයකට රසයකට පොට්ටබ්බයකට කියන මේ අරමුණ වෙතට හැරෙන. ඒ නිසා ආවර්ජන කියන එක ආවට්ටන කියලා නම් කරනවා. ආවට්ටන කියන්නේ හැරෙනවා. ආවර්ජන කියන්නේ මෙනෙහි කරනවා. ආභෝගය මෙනෙහි කරනවා. එතකොට ඒකෙන් කරන්නේ කුමක්ද? හුදු අලුත් අරමුණට හැරෙන මාත්‍රය. ඒ අලුත් අරමුණ ගැනීම මාත්‍රය. ඒකේ ඇති ඒක දකින්නවාවත් අසනවාවත් ආග්‍රහණය කරනවාවත් එහෙම මොකක්වත් නැහැ ඒ සිතේ. ඒ සිතේ තියෙන්නේ ඒ පැත්තට හැරෙන බවක් පමණයි. රූපාරම්මණයක් නම් මේ ගැටුනේ ద్వාරෙහි ඒ පැත්තට හැරුණු පංචද්වාරා වජ්ජන සිත උපදිනවා. ඒ රූපාරම්මණය වෙතට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන සිත. සෝතද්වාරෙහි ගැටුණු ශබ්දාරම්මණය නම් එවිටත් උපදිනවා පංචද්වාරා වජ්ජනය. මේ භවාංග සම්තතිය නැවතුණාට පසු මේ අරමුණෙහි එල්පගෙන. අන්න ඒ විදිහට පිළිවෙලින් ඒ එක එක ద్వාරයකයි ගැටෙන්නේ අරමුණ. ඒ කවර ద్వාරයක මේ දොරටු පහ අතුරෙන් කවර දොරටුවක අරමුණක් ගැටුණත් ඒ අරමුණෙහි එල්බගත් පංචද්වාරා වජ්ජන සිත නූපදින්නට ඒ අරමුණු කරන අනිත් සිත් උපදින්නේ නැහැ. පළමු කොට මේ හැරවීම කරන්නට ඕනේ. අන්න ඒ හැරවීම අවශ්‍යම නිසා තමයි චක්කු විඥානය ආදී ඒ විඥාන සිත් ඉපදීමට අනිත් කරුණු දක්වලා අන්තිමට පෙන්නනවා මානසිකාරය කියලා. මේ පිනතුන් දැකලා ඇති සමහර අවස්ථාවලදී ඔ කුඩා ළමයි සමහර විටක ලොකු අයත් සිටින්නට බැරි නෑ. නිදාගෙන සිටිනවා ඇස් දෙකම විවෘත කරගෙන. ඇස් දෙක අරගෙන නිදි. ඒත් උනට මේ ඇස ඉදිරි පිට තිබෙන කිසිදු රූපයක් පෙනෙන්නේ නැහැ, දකින්නේ නැහැ. ඇසේ තිබෙන අඩුවක් නිසා නෙවෙයි. එහෙමනම් කුමක් නිසාද? මේ අරමුණට යොමු කරගෙන ආවර්ජන සිත නූපදනා බැරි.
ඒ තැනට පැවතගෙන යන භවාංග සිත්. ඒ භවාංග සිත් නැවති පංචද්වාරා වජ්ජන සිත මේ ඇස ඉදිරියේ තියෙන රූපාරම්මණයට යොමු කරන තුරු ඒ රූපාරම්මණය දකිනින් උපදනා චක්කු විඥානිය උපදින්නේ නැහැ. ඒ නිසා ඒ ආයත පේන්නේ නැහැ. තවත් මේ පිනතුන් දැකලා ඇති බෙර ගහන තැන්වලත් ගොරව නිදාගෙන සිටින අය. නැත්ද දැකලා? මම දැකලා තියෙනවා. මේ බෙර වයනවා බොහොම තදින්. නමුත් එතන නිදි මිනිසුන්. හොඳටම නිදි. ගොරවනවත් ඇහෙනවා. මොකද? කාටවත් ඒ ශබ්දය ඇහෙනවා නම් නිදා ගන්නට පුළුවන්. නිදා ගන්නට බෑ. මොකද ඇහෙන්නේ නැත්තේ. කන බිහිරි නිසා නෙවෙයි. ඒ ඇසීමට ආවර්ජනීය පළමුවෙන් උපදින්නට ඕනේ. මේ ශබ්දයට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕනේ. ඒ ඉපදුනේ නැත්නම් අසන්නට බෑ. ඒ වගේ තමයි අනිත් ඒවා ගැන. ඒ කවර අවස්ථාවකදී වුවද ඒ පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕන ඒ රූපාරම්මණය දකින්නට, ඒ ශබ්දාරම්මණය අසන්නට, ඒ ගන්ධාරම්මණයේ රස ලබන් විඳින්නට, ඒ මේ ගන්ධාරම්මණයේ සුවඳ ගඳ දැනගන්නට, රසාරම්මණයේ රස විඳින්නට, පොට්ටබ්බාරම්මණයේ ඒ ස්පර්ශය ලබන්නට ඒ හැම විටම උවමනා කරනවා ඊට කලින් ආවර්ජන. අන්න ඒ බඳු කෘත්‍යයක් සිදු කරන සිතක් තමයි පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පිළිවෙලින් චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියන ద్వාරයන්හි ගැටුණු කල්හි භවාංග සම්පතිය නැවතුනාට පසු ඒ ගැටුණු අරමුණට සිත් හරවන නැත්නම් දෙමේ හැරෙන සිතක තමයි පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ. ඒ කෙරෙන කෘත්‍යයටයි ආවර්ජන කෘත්‍යය. ඒ පංචද්වාර. ඊළඟට තියෙන්නේ මනෝද්වාරා වජ්ජනය. මනෝද්වාරා වජ්ජනය කියන්නේ මනෝද්වාරය. දැන් අප කලින් කිව්වේ පංචද්වාරය කියලා. චක්කුද්වාර, සෝතද්වාර, ගාහනද්වාර, જીවහාද්වාර, කායද්වාර කියන මේ පහ ගැන. මනෝද්වාරය කියන්නේ 6 වෙනි දොරටුව. මනෝද්වාරය. මනෝද්වාරය කියන්නේම සිතට එයිනුන් මේ පැවැත්ගෙන යන චිත්ත පරම්පරාව වන භවාංග මනෝද්වාරම් කන භවංගන්ති පෞච්ඡති. යා අභිධර්මාර්ථ සංග්‍රහයේ එන්නේ. මනෝද්වාරය වනායි භවාංගයයි කියුණේ. ඒ කියන්නේ භවාංගයට යොදන වචනයක් කියන වචනයකුයි මනෝද්වාරය. ඒ මනෝද්වාරය එක විදිහකින් හැම සිතක්ම මනෝද්වාර වශයෙන් උත් දක්වන්නට පුළුවන්. හැම සිතක්ම. නමුත් ප්‍රධාන වශයෙන් ගන්න මනෝද්වාරය කියලා මේ නොසින්ද පැවතගෙන යන චිත්ත පරම්පරාව වශයෙන් දක්වන භවාංග සිත. භවාංග සිත. ඒකයි මනෝද්වාරං පන භවංගං පෞච්චති. ඉතින් ඒකට මනෝද්වාර කියලා නමක් තියෙනවා. මනෝද්වාර. ඒ කිව්වේ සිත නැමැති දොරටුව. ඒකයි මනෝද්වාරය. එතන දොරටුව සිතමයි දොරටුව වань. වෙන එකක් නෙවෙයි. සිතම දොරටුව. ඒ කොහොමද? ඇස කන දිව නැහැය ශරීරය කියපු ඒ පස් දොරටු පහ. එහි ගැටෙන්නට පුළුවන් මේ දැන් තිබෙන වර්තමාන එවේලේ තිබෙන අරමුණක් පමණයි. වෙන කිසිවක් ඇසෙහි ගැටෙනවා ඊයේ තිබුණු එක හෙට ඇති වෙන එක එහෙම බෑ. ඒ ශබ්දයක් වශයෙන් දැන් මා කතා කරන ශබ්දයේ මේ පින්නතුන්ට ඇහෙන්නේ. මම ඊයේ කතා කරපු එක දැන් ඇහෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරපු එක දැන් ඇහෙනව නෑ. ඒ නිසා වර්තමාන ශබ්දේ. එතකොට ඇස කන දිව නැහැය ශරීරය කියන ඒ චක්කුසෝත ඝාන જીවහා කාය කියන
මේ දොරටු පහට පහේ ගැටෙන අරමුණු වශයෙන් ගන්නේ එවේලේ තිබෙන කියන්නේ වර්තමාන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේවා. ඒ වර්තමාන නොවන කිසිදු අරමුණක් චක්සුරාදී ඒ ద్వාරයන්හි ගැටෙන්නේ නැහැ. මනෝද්වාරයට එහෙම සීමාවක් නැහැ. දැන් ඒ නිසා දැන් අපට ඇස කන දිව නැහැය ශරීරය කියන මේ පහ නිසා ඇතිවන සිත් නෙවෙයි වැඩි තිබෙන්නේ. නැත්තම් ඒ සිත්වල ගැටෙන රූපාදී ආරම්මණයන්හි එල්බගත් සිත් නොවේයි වැඩි ඇතිවන්නේ. වැඩියෙන්ම උපදින්නේ අපට මනෝද්වාරික සිත්. මනෝද්වාරික සිත්. කොයි තරම් සිත් උපදිනවාද මේ මනෝද්වාර. නිකන් මේ කල්පනාකාරීව නැත්නම් විමසිලිමත් සිහියෙන් යුතුව සලකා බලනවා නම් මනෝද්වාරික සිත් කොච්චර දැක්ක දේවල් ගැන හිතමින් ඉන්න අවස්ථා, ඇසූ දේවල් ගැන හිතමින් ඉන්න අවස්ථා, ආග්‍රහණය කරපු දේවල් ගැන සිතමින් සිටින අවස්ථාවල, රස විඳපු දේවල් පිළිබඳව සිතා ඉන්න අවස්ථාවල, ඒ වගේම ලබන ලද ස්පර්ශයන්, පොට්ටබ්බයන් ගැන සිතා සිටින අවස්ථාවලදී එයින් අන්‍ය වූ හුදු මේ සිතෙහි ඇතිවන අනුන්ගේ ඒවා, තමන්ගේ ඒවා ආදී නොඑක ඒවා තිබෙනවනේ. අනුන්ගේ තරහව, තමන්ගේ තරහව, අනුන්ගේ ඊර්ෂ්‍යාව, තමන්ගේ ඊර්ෂ්‍යාව ආදී මේවා පවා තමන්ගේ ශ්‍රද්ධා ආදී ගුණ, අනුන්ගේ ශ්‍රද්ධා ආදී ගුණ ඒවා ගැන වුවද අපට කොච්චරවත් සිත් උපදිනවා. ඒවා කොහේ උපදනා සිත්? චක්සුද්්වාරෙහි මේ ඇසෙහි ගැටුණු රූපාරම්මණෙහි එල්බගෙන නෙවේ. කනෙහි ගැටුණු ශබ්දාරම්මණෙහි එල්බගෙන ගැටුණු ශබ්දාරම්මණෙහි එල්බගෙන නෙවේ. එහෙනම් ඒවා උපදින්නේ මේ මනෝද්වාරෙහි ගැටුණු අරමුණු වල එල්බගෙන. ඒ මනෝද්වාරයට අරමුණ පිළිබඳවත් නැහැ සීමාවක්. කාල වශයෙන්ුත් නැහැ සීමාවක්. මනෝද්වාරයට අතීත, වර්තමාන, අනාගත කියලා ඒ කාල භේදයෙන් සීමාවක් දක්වන්නේ නැහැ. ඒ කාල භේදයට ඇතුළත් නොවන දේ මනෝද්වාරයට කාල භේදයක් නැති ඒවා. කාල භේදයක් තිබෙන්නේ හැම විටම ඇතිවීමක් ඇති ධර්මවල. ඇතිවීමක් ඇති ධර්මවල තිබෙනවා නැතිවීමක්. ඒ ඇතිවීමයි නැතිවීමයි දෙක අතරේ තමයි ඒවායේ පැවැත්මකුත් තිබෙන්නේ. ඒකට ඇතිවීම නැතිවීම ඒ අතරේ පැවතීම කියන මේ තත්වයන් ඇත්තේ මොන ධර්මවලද? සංඛත ධර්මවල. සංඛත ධර්මයේ කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. ඒවා මොනවදයි කියා ඇසුවොත් ඒවා ගැන තමයි මේ අප ඉගෙන ගන්න. රූප නැත්නම් චිත්ත චෛතසික රූප. වෙන මොනවත් නෙවෙයි. ඒ චිත්ත චෛතසික රූප තමයි ඇතිවීමක් නැතිවීමක් ඒ දෙක අතරේ පැවැත්මක් කියන මේ ලක්ෂණ තුන ඇත්ත.